සුබ දවසක් වේවා සිදු දෙනාටම. අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ වයම් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පළමු වර පරීක්ෂණයේ 11 ශ්‍රේණිය 2020 දෙවෙනි කොටසේ B කොටස part B. part B අපිට මෙහෙම කියනවා පේපර් එක චුට්ටක් පේපර් ටිකක් මම පෙරලා ගන්නවා. ප්‍රොග්‍රෑම් පේපරේ පේනවා. ඒ වගේම ඔබට ඉතා ආදරෙන් මතක් කරනවා ඔබ දැනටමත් මගේ YouTube channel එක subscribe කරන්න නැත්නම් subscribe කරන්න ලෙස ඔබෙන් ඉල්ලා සිටිනවා. මොකද ඉදිරියටත් මේ පේපර් කිහිපයක්ම අන්තර්ජාලයට උදාරින්න බලාපොරොත්තු වෙනවා. හරි B කොටස. චුට්ටක් නො කරගන්න මේක. මෙන්න මෙහෙම එකක් තියෙනවා. අපිට කියනවා මෙහෙම එකක්. ශිෂ්‍යයෙක් එක්තරා සැරසිල්ලක් සැකසීම සඳහා තීර්ථපටියක් කැබිනට කපා ආරෝහණ පිළිවෙලට ලැබූ සෑම අනිවාර්ය කැබින දෙකක් අතර දුර මෙහෙම කතාවක් තියෙනවා. හරි. ඒ වගේම පස්වෙනි 1 2 3 4 5 පස්වෙනි එක. මෙන්න මේ කැබැල්ල 24ක් කියලා කියනවා. මේ කැබැල්ල 24ක් කියලා කියනවා දිග 24ක්. අපිට කියනවා එහෙනම් සූත්‍රයේ භාවිතයෙන් අපිට කියනවා හොයන්න කියලා. හරි. අපි දාන සූත්‍රය. ඒ වගේම ඔබගේ අදහස් අපි කියන්නේ අදහස් සහ චෝදනා යෝජනා ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. මේ වීඩියෝ එක සම්බන්ධයෙන් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා ගැටලුවක් තියෙනවා ඔබට මාව පෞද්ගලිකව හෝ සම්බන්ධ කරගෙන ඒවා ප්‍රශ්න නිරාකරණය කරගන්න පුළුවන්. අපි දන්නේ පළමු පදය. අපි tn සමානයි a ධන n ඍණ 1යි d. ඔබ අනිවාර්යයෙන්ම සමාන්තර ශ්‍රේණියම දැනගත යුතුයි. අනිවාර්ය ගානක් එනවා. ඒ වගේම ඔබට 11 වසර දෙවෙනි වාරයේදී පාඩමක් තියෙනවා ගුණෝත්තර ශ්‍රේණි කියලා. ඒකත් අපිට විභාගයේදී විතර අහන කොටසක්. සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි දෙකම එකට තමයි අපිට එන්නේ. අපෙන් අහනවා පස්වෙනි පදේ. අපි දන්නවා පස්වෙනි පදේ. ඒ කියන්නේ අපි t5 දන්නවා. a දන්නේ නැහැ. එතකොට n කියලා කියන්නේ පහරින 1යි. පහරින 1යි n කියලා කියන්නේ පහනේ. එතකොට d කියලා කියන්නේ මේ අතර තියෙන පරතරය. පරතරය දන්නවා 4යි. දෙනවා පස්වෙනි පදේ 24යි. 24 සමානයි a ධන 4 වතාවක් 4යි 16ක් එනවා. ඊට තියෙන සාමාන්‍ය සුළුකිරීමක් තියෙනවා. අපි කියන්නේ ඒව උත්තර කරගන්න තියන්නේ. එතකොට a සමානයි 24න් 16ක් අඩු වෙනවා. කීයක් එනවද? උත්තර එනවා 8ක්. අපි 16 අපි අනිත් පැත්තට යනවා. මේ ඔබ මම හිතන්නේ සාමාන්‍ය පොඩි දේවල් ඔබ දන්නවා මම හිතන්නේ. ලොකුට කියන්න අවශ්‍ය නැහැ. ගොඩක් හොඳයි යටින් ලියන නම් පළමු පීත පටි කැබැල්ලේ දිග සමානයි 8 සෙන්ටිමීටර කියලා ලියනවා නම් පොඩි වාක්‍යයක් විදියට ඒක ගොඩක් හොඳ අපි කියන හොඳ ප්‍රැක්ටිස් එකක් ඒක. හොඳ ප්‍රැක්ටිස් එකක්. ඔබ ඒ වගේ දේවල් ඔබ ප්‍රගුණ කළ යුතුයි භාගදී. ලකුණු ගන්න ඕනනේ. අපිට කියන 12 වෙනි කැබැල්ල. එහෙනම් ආපහු දානවා අපි tn සූත්‍රය අපි දානවා. tn සූත්‍රය a ධන n ඍණ 1යි n ඍණ 1යි d අපෙන් අහන්නේ t12 අහන්නේ 12 වෙනි කැබැල්ල t12. අපි දැන් ඒ හරත් 8යිනේ 8යි. ධන 12 ඍණ 1යි b කියලා කියන්නේ 4යි. උත්තරේ එනවා 8 ධන 12න් එකක් ගියාම 11යි 11 වරක් 4යි. උත්තරේ එනවා 8 ධන 44යි. උත්තරේ එනවා 52යි. 52යි අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ 12 වෙනි කැබැල්ලේ 12 වෙනි කැබැල්ලේ
12 වෙනි කැබැල්ලේ දිග සමානයි 52 සෙන්ටිමීටර්. එන්නේ වගේ නේද නම් ගොඩක් හොඳයි. තුන්වෙනි කැබැල්ල අපිට තුන්වෙනි කොටස අපිට මෙහෙම කියනවා. ඊට රටාවට කැබලි 12ක් කැපීමට ඊට රටාවට කැබලි 12ක් කැපීමට මීටර 4ක දිග පීත පටිය ප්‍රමාණවත් බව පෙන්වනවා. හරි. දැන් අපිට කියන්නේ එකතුවක්නේ. දැන් අපිට කියනවා කැබලි 12ක් කැපීමට. ඒ කියන්නේ දැන් අපි දන්නා පළමු කැබැල්ල 8යි. ඊළඟ කැබැල්ල අපි කපන්නේ තව ඊට වඩා 4ක් දිග වෙන්න. ඒ කියන්නේ 12යි. ඊට පස්සේ අපි දන්නා 16යි. එහෙම ගිහිල්ලා අපි දන්නවා n සමානයි 12. ඒ කියන්නේ 12 වෙනි කැබැල්ල අපි දන්නවා දැන් කීයක් ආවද? 12 වෙනි කැබැල්ල 52ක් කියනවා. 52. දැන් මේ කැබලි ඔක්කොම අපි එකතු කරන්න එපා. එකතු කරනකොට අපි දන්නවා මේ එකතුවක් එන්නේ. කියන්නේ එකතු කරනකොට අපි දන්නවා ඔක්කොම අපි එකතු කරන්න එපා කැබලි ගාන ඔක්කොම. එහෙනම් අපිට සූත්‍ර දෙකක් තියෙනවා. n බෙදීම 2යි දෙකක් හේදන n ඍණ 1යි d. අපිට මේ සූත්‍රෙත් පුළුවන් ඔක හදන්න. ඒ වගේම අපිට තව සූත්‍රයක් තියෙනවා පදවල එකතුවක් හොයන්න. Sn සමානයි n බෙදීම 2යි a ධන l. l කියලා කියන්නේ අපි දන්නවා අවසාන පදය. මෙතන පද 12ක හින්දා අපි දන්නවා 12 වෙනි පදය. එහෙනම් අපිට ඊළඟ සූත්‍රයෙන් අපිට නිකම්ම හොයන්න පුළුවන්. ඒ කියන්නේ d ඇතුළත් නොවන එක l කියන සූත්‍රයෙන් අපිට හොයන්න පුළුවන් නිකම්ම. ඒ කියන්නේ නිකම්ම කියලා කියන්නේ මේ ඉතා සරලව හොයන්න පුළුවන්. අනිත් අපිට මුල් සමීකරණය හොයන්නත් පුළුවන්. ඒ 8යි l 52යි 6යි 12 බෙදීම 2 6යිනේ. 2 1යි 2 6යිනේ. 8යි 52යි අපි දන්නවා 60යි. අපි දන්නවා 360යි. 360යි කියලා කියන්නේ ගොඩක් හොඳයි ඔයගොල්ලෝ ලියන්න. කියන්නේ පටි 12ක් කැපීම සඳහා දිග කියලා පොඩි වාක්‍යයක් ලියන්න. 360යි සෙන්ටිමීටර. 360යි සෙන්ටිමීටර. හරි. එතකොට අපි දන්නවා අපිට සම්පූර්ණ මේ කැබලි ඔක්කොම කපලා ඉවර කරන්න අපිට 360ක් ඕනේ සෙන්ටිමීටර. ඒ කියන්නේ 360යි සෙන්ටිමීටරට වඩා 400යි සෙන්ටිමීටර දිගයිනේ. එන්නේ අපි ලොජිකල් ලියන්න ඕනේ. කියන්නේ මීටර 4ක් කොටසින් අපිට 360ක කොටසක් නේ අපිට ඕනේ. ඉතින් අපිට මේක ප්‍රමාණවත්. මොන යටින් ලියන්න. එම නිසා 4 මීටර දිග පීත පටියක් ප්‍රමාණවත් වේ කියලා පොඩි වාක්‍යයක් ලියන්න. ඒ වගේම මේ ලොජික් එක ගොඩක් වැදගත්. මම මේ යටින් ඉරක් අනින්නේ අන්ඩර්ලයින් කරන්නේ. ඒ ලොජික් එක ගොඩක් වැදගත්. ඒකට අගක ලකුණක් ලැබෙනවා විභාගෙදී. හරි. ඊට පස්සේ අපිට තව මෙහෙම එකක් කියනවා. මෙන්න මේකට චුට්ටක් වෙනස්. ඔබ හොඳට ගාන කියවන්න. මම හිතනවා ඔබ මේ පේපර් එක කරලා මේ ගණන් කරනවා නම් ගොඩක් හොඳයි. මුලින් ඔබ මේ පේපර් එක කරන්න. කරලා ඉවර වෙලා අඩුපාඩු මේ වීඩියෝත් එක්ක වීඩියෝ ප්ලේ කරන ගාම ඔබට බලන්න පුළුවන් ඔබ හදලාද හරියට නැද්ද කියලා. ඔබ මුලින් පේපර් එක කරන්න. පස්සේ මේ වීඩියෝ එක නරඹන්න. ඉහත පීතපටියේ ඉතිරි කොටස තවත් එම වර්ගයේම 160ක් එහෙම කතාවක් කියනවා. ඔතන කියන්නේ මෙහෙමයි. දැන් අපි දැන් කොටසක් ඉතුරු වෙනවානේ. දැන් අපිට ඕනේ මීටර් 4ක් කෑල්ලක් ලැබෙනවානේ. මීටර් 4න් අපිට 360ක් මේ වෙන් වෙනවා. එහෙනම් අපි 400න් 360ක් අපි අඩු කරමු. අපිට තව කීයක් ඉතුරු වෙනවද? සෙන්ටිමීටර් 40ක් ඉතුරු වෙනවා. ඔය 40ට තවත් 164 කෑල්ලක් එකතු කරනවලු. කියන්නේ එතකොට සම්පූර්ණ දේ එනවා කියද්ද සෙන්ටිමීටර් 204ක් කියනවා. දැන් 204 දෙක කොටසක් තියෙනවා. ඒ 204න් කැබ්ලි 3ක් කපනවලු. කැබ්ලි 3ක් කපනවලු යම් ඒ කියන්නේ කෑල්ලක් කපනවා. දැන් මම හිතන්නේ ඔබට මගේ මේ එහෙම පේනවා. දැන් මම මේක හිතන්නම්කො මෙන්න පැන ගන්නම්කො. මේක 204ක් දිගයි. ඒකෙන් කොටසක් කපනවා. ඊට වඩා චුට්ටක් දිග වෙන්න දැන් මේ කොටස කපනවානේ. හරි. මේ කැල කැපුවා.
ඊට පස්සේ ආපහු ඒකට වඩා තව චුට්ටක් දිග වෙන්න කැලලක් කපනවා. ඒකත් කැපුවා. දැන් මෙන්න ඉතුරු දිගත් අර දෙවෙනි කපපු කැලලට වඩා දිග වෙන්න ඕනේ. හරිද? ඒක එහෙම තමයි ওই ගාන කියන්නේ. දැන් මම ඕක මෙතනට අදින්න තව අපිට තේරෙයි. දැන් මෙන්න මෙහෙම මේ තමයි පළමු කැලල. හරිද? දැන් පළමු කැලල. ඊට පස්සේ මේ තමයි දෙවෙනි කැලල. අර අන්තිම කපන එක. ඊට පස්සේ මේ තමයි තුන්වෙනි කැලල. අපි මේ කැලේ දන්නේ. හරිද? දැන් අපි දැන් හිතමු මේවල පරදර අපි දැන් හිතමු x කියලා. ඒ කියන්නේ x කියන දුරකින් තමයි ඒ කියන්නේ x කියන x කියන පරතරයකට තමයි කපන්නේ. ඒ කියන්නේ පළමු එක අපි දැන් හිතමු 50ක් නා ඊළඟ අපි 60ක් දුර කපනවා. ඊළඟ අපි මේක කපන්න ඕනේ 70කට. ඒ වගේ. x එතකොට මෙහෙම එකක් ඔතන වෙනවා. අපි දන්නවා මේ දෙක x කියලා නේ. එතකොට මේකත් x මේකත් x මේකත් x මේකත් x මේකත් x. ඒ වගේම අපි දන්නවා 1 2 3 4 5. පස්වෙනි කොටස අපි දන්නවා පස්වෙනි කැල කීයක් ආවද? පස්වෙනි කැල 24යි නේ. 24යි. එහෙනම් 24යි 24යි 24යි. ඊළඟට මේ පළමු කැලල එතකොට එන්නේ 24 ධන x නේ. ඊට පස්සේ දෙවෙනි කැලල එන්නේ කීයද? 24 ධන 2ක් x. ඊළඟ කැලල 24 ධන 3ක් x. එහෙනම් මට කියනවා කැලල තුනේම එකතුව කීයද? ඒ කැලල තුනේම එකතුව කීයද? අපි දන්නවා 204යි නේ. 204යි. 264යි. 24යි. ඔව්. එහෙනම් අපි දන්නවා 24 ධන x 24 ධන 2ක් x 24 ධන 3ක් x සමානයි 204යි. එතකොට 24 තියෙනවා 3ක්. ඒ කියන්නේ කීයද? 72යි. 72 ධන x තියෙනවා 1යි 2යි 3යි 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 6යි. 6x. සමානයි 204යි. අපි 70 අනිත් පැත්තට දාපම අඩු වෙනවා. 204 වෙන 72යි. කීයක් ඒද? 4න් 2ක් 2යි. 24 13යි. 132යි. එහෙනම් අපි 132 මම මේ මුලින් වෙන කොට එක මකන්නම් මට ඉඩ තියක් අවශ්‍ය හින්දා. ඊට පස්සේ මොකද කරන්නේ? අපි දෙපැත්තම අපි 6න් බෙදනවා නේ. 132ත් මම 6න් බෙදනවා. 6න් බෙදනවා. කැපෙනවා x සමානයි 13ට 1යි 13ට 2යි 12 ඉතුරු 1යි 12ට 2යි සෙන්ටිමීටර. ඒ කියන්නේ අර x කියන කොටස 22ක් වෙනවා පරතරය. අපි අහන්නේ එසේ කපන ලද අනුයාත කැවිලි දෙකක් අතර වෙනසනේ. එහෙනම් ඒ අනුයාත කැවිලි දෙක අතර වෙනස කීයද? 22ක් වෙනවා සෙන්ටිමීටර වලින් 22ක් වෙනවා සෙන්ටිමීටර වලින්. අපෙන් එහෙනම් බැලුවත් ඒ කැබිලි වල දිග වෙන වෙනම හන් කියලා. එහෙනම් 24 ධන 22යි පළමු කෑල්ල. ඊළඟ එක 24 ධන 22 කියලා දෙකක් නේ එකතු කරන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ කෑල්ල 24 ධන 3 ඒවා 22ක්. නෑ ඒ අපිට එකතු කරන්න පුළුවන් හැකියාවක් තියෙන ප්‍රශ්නයක් වෙන්නේ නෑ. අපි එහෙනම් යන් ඊළඟ ගානට ඊළඟ ගාන අපිට මෙහෙම කියනවා මොකද්ද මේ සිලින්ඩරයක් තියෙනවා මම චුට්ටක් මේක අනින්නම් ඔබත් විභාගෙද ඔය අනින්න. ඒ කියන්නේ මේවා ඇඳ කියලා ලැග්ජෙන් දෙයක් නෑ ඔබ මේවා අනින්න ඕනේ. අපි ඕ ලෙවල් කරන කාලේ සහ විශ්වවිද්‍යාලේ අපිත් සමහරක් ඒවා අපි ඇඳා. ඒකට ලැජ්ජ වෙන්න එපා ඔයගොල්ලෝ.
මේ අඳින්න. අපි තාමත් මේ වෙනද තමයි ගණන් හදන්නේ. අපිට මැජික් බල නැහැ නේද? ඒ කියන්නේ මේකේ අරේ R වෙනවා. ඒ වගේම අර්ධගෝලයේ අරය A වෙනවා. ඊට පස්සේ මේ සිලින්ඩරයේ උස සම්පූර්ණ උස h වෙනවා. ජලය තියෙනවලු සම්පූර්ණ උසෙන් කොච්චර 3න් 2ක්. ඒ කියන්නේ 3න් 2කට උසකට තියෙනවලු ජලය. දැන් අපිට කියනවා මේ ජලය ඔක්කොම දැම්මම පස්සේ මේක සම්පූර්ණයෙන් පිරෙනවලු. මොකද්ද මේ අපේ පොල් කට්ටක් වගේනේ. ඒක පිරෙනවලු. ඝන මේ මොනවාද අර්ධගෝලයක්නේ. අර්ධගෝලයක්. අපෙන් අහන්නේ ඒ හාව. අපි මෙතන මොකද ලියන්න ඕනේ? එතන අපි ලියන්න ඕනේ මේ ජලයේ පරිමාවයි අර්ධ ගෝලයේ පරිමාවයි සමාන වෙන්න ඕනේ. එහෙනම් අපි ලියනවා සිලින්ඩරයේ ජල පරිමාව සමානයි අර්ධ ගෝලාකාර අර්ධ ගෝලයේ පරිමාව. එතකොට මෙහෙම එකක් තියෙනවා. දැන් මේ ජලය තියෙනවානේ. මේ ජලය තියන්නේ ඒකේ හැඩයක් සිලින්ඩරයක් තමයි. මම මේ ජලය වෙනම ගත්තොත් එයත් ඉන්නේ මෙන්න මෙහෙම සිලින්ඩරයක් තමයි එයත් ඉන්නේ. මෙන්න මෙහෙම සිලින්ඩරාකාර හැඩයකට තමයි ජලයක් තියන්නේ. හරිද? ඒකේ අරයත් R තමයි. ඒකේ අරය R වෙනවා. උස වෙනවා කොච්චරද? 3න් 2යි h වෙනවා. හරිද? එහෙනම් අපිට දාන්න පුළුවන් සිලින්ඩරේ පරිමාව සමානයි πr වර්ගයනේ. πr වර්ගයේ h. අර්ධගෝලයේ පරිමාව මම හිතන්නේ ඔබගේ පේපරේ දීලා තියෙන සූත්‍ර නම් වැරදි. 3න් 4ක් එන්න ඕනේ. 3න් 4යි πr වර්ගය. 3න් 4යි πr වර්ගය ගෝලයක් නම් 3න් 4යි πr වර්ගය අර්ධයක් හින්දා මොකද වෙන්නේ? එකෙන් භාගයක්. සමහර කට්ටිය 3න් 2යි πr වර්ගය πr 3 බලය. πr 3 බලය කියලා දානවා එකපාරම. 3න් 2යි πr 3 බලය කියලා දාන එකපාර. එහෙම දාන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. අවශ්‍ය නම් 3න් 4යි πr 3 බලය ගුණ කිරීම භාගික දාන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඊළඟට අපි ආදේශ කරමු. මෙතන තව පොඩි ට්‍රික් එකක් මම ඔයාලට කියන්න සුළු කිරීමේදී. මෙතනත් 5 වෙනත් 5. 5 වලට 7න් සිට දාන්න එපා. 5 වලට 7න් සිට දාන්න යන්න එපා. 5 වම තියාගන්න. අපි බලමු සුළු කිරීමේදී මොකද වෙන්නේ කියලා. ඒතර 5 සිලින්ඩරයේ අරේ R තමයි R වර්ගය. උස ඇවිල්ලා 3න් 2යි h සමානයි 3න් 4යි මම 5 වම තියාගන්නවා. අර්ධගෝලයේ අරය A. එහෙනම් A 3 බලය. ගුණ කිරීම භාගය. දැන් මම මොකද කරන්නේ? දෙවරක් 1යි දෙවරක් 2යි. තව සුළු කිරීමේ ක්‍රම තියෙනවා. අපිට 5 උතනම කපලා දාන්නත් පුළුවන්. නමුත් මේ අපි ඒක එහෙම කරන්න යන්න එපා. සමහරක් විට විභාගදී පොඩ්ඩක් හරි වැරදුනොත් සම්පූර්ණ ගාන වර්ධින එක තියෙනවා. ඊළඟට මොකද වෙන්නේ? අපිට උත්තරයක් එනවා πr වර්ගය. මම මේ දෙක මුලින් ලියන්න. දෙක උඩට ගන්න. 2යි h බෙදීම 3යි සමානයි 3න් 2යි phi a 3යි. දැන් මට a නේ උත්තර කරගන්න ඕනේ. a උත්තර කරගන්න මොකද කරන්නේ? මම මේ බෙදීම අනිත් පැත්තට යනවා. බෙදීම අනිත් පැත්තට යනවා. එතකොට මොකද වෙන්නේ? යාව ගුණ වෙනවා. ඒ කියන්නේ ඉන්න කටයතේ ගුණ වෙනවා. එහා පැත්තට ගිහිලා ගුණ වෙනවා. එතකොට 2යි phi r වර්ගය h යට 3යි මේ එහා පැත්තෙන් එන 3 මොකද වෙන්නේ? ඒක ගුණ වෙනවා. සමානයි 2යි phi a 3 බලයනේ. දැන් මොකද කරන්නේ? මම 5 හොයන්න මේ a උත්තර කරන්න 2යි phi වලින් දෙපැත්තම බෙදනවා. 2යි phi වලින්. ඒතර මෙයත් එක එයා බෙදෙනවා. 2යි phi වලින් බෙදෙනවා. ඒ කියන්නේ වම් පැත්ත බෙදෙනවා. වම් පැත්තත් බෙදෙනවා. 2යි phi කැපෙනවා. phi ට phi කැපෙනවා මේ. තේරුණාද? 3ට 3 කැපෙනවා. ඊට පස්සේ
දෙකට දෙක කැපෙනවා. නිල් පාට ගන්න. මේ දෙකට මේ දෙක කැපෙනවා. මොකද ඉතුරු වෙන්නේ? ඒ තුනේ බලය සමානයි r වර්ගය. නම් a කියලා කියන්නේ r වර්ගය h වල තුනෙන් එකේ බලය. තුනෙන් එකේ බලය මට ලියන්න පුළුවන් කොහොමද? a සමානයි අර වර්ගමූලත් එක්ක දාන්නේ. මෙන්න මේ වර්ගමූලය දාලා අන්න මේ චූටි තැනින් දානවා 3 කියලා. ඕක තමයි අපි උත්තර කරන්න තියන්නේ. ඒක තමයි මම තියන්නේ තසරල ගානක් ලොකු ගානක්. ඊට පස්සේ අපිට ඒකට අගයක් අහනවා. ඒක ලඝු වලින් හදන්න තියන්නේ. ලඝු දැන්ම භාවිත කරන්න ඕනේ. එතකොට අපි දන්නවා a සමානයි මෙන්න මෙහෙම එකක් තියෙනවා r වර්ගයේ එතකොට r වර්ගය කියන්නේ කීයද? r වර්ගයට අපි දෙන උත්තරය 1.75 r වර්ගය. h කීයද? h ඇවිල්ලා 12යි. මම මේක 3න් එකේ බලය කියලා දාන්නම්. හරිද? 3න් එකේ බලය. ඊට පස්සේ දෙපැත්තම ලඝු ගන්නවා. ඒක ලඝු 10 පාදයට. ලඝු 10 පාදයට a සමානයි ලඝු 10 පාදයට 1.75යි 3 කිරීම 12යි 3න් 1යි. මං ගුණ ඒ වගේ මෙතන මේ මෙහෙම දෙයක් කරන්න අපිට පුළුවන් මේ දර්ශකය ගන්න පුළුවන් ඉස්සරහට ගන්න පුළුවන්. ඒකට මේක ලියන්න පුළුවන් 3න් 1යි ලඝු 10 පාදයට 1.75 12න් ගුණ වුණාම උත්තරය එනවා කියන්නේ 21ක් එනවා. 21ක්. ඊට පස්සේ 3න් 1යි ලඝු 21 අගය 1 මෙතන තියන්නේ 5. මෙතන තියන්නේ 3. 3යි 2යි 2යි 2යි. කොහොමද කියන්නේ? අපි දැන් බෙද්දාම මොකද වෙන්නේ? එකට නෑ 13ට 4යි. එකක් විතර 12ට 4යි. 0යි 7යි 3යි. ඊට පස්සේ මේක ගන්න ඕනේ ඇන්ටිලෝග්. ඒ කියන්නේ අපි ඒව හොයන්න මොකද අපි කරන්න ඕනේ? ඔයගේ අපි ගන්න ඇන්ටිලෝග්. එහෙනම් a සමානයි ඇන්ටිලෝග් 0.4යි 4යි 0.7යි මම දශම ස්ථාන 4ක් තියන්න 4407 ඒක තියන්නේ 27 5 9 තමයි තියන්නේ 0.2.5.7ක් කියනවා අපිට මොනවාද වට යන්න කියලා නම් නෑ වට යන්න කියලා නෑ එහෙනම් අපි දාන්න ඕනේ අරය සමානයි අපිට උත්තර හැම එකම තියෙන සෙන්ටිමීටර හින්දා 2.75 සෙන්ටිමීටර මේක වට යන්න කිව්වොත් ඔයගොල්ලෝ වටේලා ඒ උත්තරේ දාන්න හරි අපි අංක 9 අපි හදනවා මම හිතන්නේ මොකද තේරෙන්නේ නැති අංක 9 අංක 9 මෙහෙම එකක් තමයි තියෙන්නේ සමාන්තරාංශයක් තියෙනවා සමාන්තරාංශයක් තියෙනවා මෙන්න මෙහෙම සමාන්තරාංශයක් තියෙනවා හරි ඊට පස්සේ මේක A මේක B මේක C මේක D සමාන්තරය කියන මේක ලකුණු කරන්න සමාන්තරය කියලා දීලා තියෙනවා හරි අපි එකින් එක අපි මේක සාකච්ඡා කරමු BC සමානයි CP BC සමානයි CP වෙනසේ BC පාදය කියලා කියන්නේ BC ට C දක්වා ඒක දික් කරනවලු BC ට C දක්වා දික් කරනවලු මම ඒක නිල් පාටින් ලකුණු දාන්න BC ට C දක්වානේ මෙන්න මෙහෙම දික් කරනවා මේක මෙහෙම දික් කරනවලු මේක චුට්ටක්
උඩට ගන්නම් ඕනේ. හරි. ඊට පස්සේ මේ කිව්පත අඩියට ගන්නවා. මෙහෙම දික් කරනවලු. හරිද? ඊට පස්සේ අපිට කියනවා p දක්වා දික් කරනවලු. ඒක දික් කරපුවාම මොකද වෙන්නේ? දික් කරපුවාම BC පාදයයි BC පාදයයි CP එකයි සමානයි. හරිද? ඊට පස්සේ B දික් කර ඇති අතර දික් කළ BA BA කියලා කියන්නේ BC ට දක්වා තමයි දික් කරන්න ඕනේ. ඒ කියන්නේ වම් පැත්තට. වම් පැත්තට මේක දික් කරනවා. දික් කරපුවාම PD රේඛා BA සහ PD ඒක QD. ඒ කියන්නේ දැන් අපි දැන් හිතමු මේක Q කියලා අපි දැන් මේක අපි දැන් හිතමු අපි දැන් හිතමු P කියලා. එතකොට මේකත් මෙහෙම දික් කරනවලු. මේක හම්බෙන්නේ කොහෙන්ද? ඒ කියන්නේ AB මත තමයි තියෙන්නේ කවුද? AB මත තියෙනවලු Q. හරිද? AB මත Q තියෙනවලු. මෙන්න මේ ඇවිල්ලා P. ඔන්න ඔහොම එකක් තමයි කියන්නේ. අපිට කියනවා ADQ ADQ AD මෙන්න මෙතන ABCD නේ. මම මේ රතු පාටින් පාට කරන ත්‍රිකෝණයයි මම මේ නිල් පාටින් පාට කරන ත්‍රිකෝණයයි ඔය දෙක අංග සම කරන්න කියලා කියනවා කියන්නේ. ඔය දෙක අංග සම කරන්න කියලා තමයි කියන්නේ. මම රූප ටික ලොකුවට මැන්දා ඉද ප්‍රශ්නයක් තියෙනවා මේක කරන්න. නමුත් මම පුළුවන් තරම් හොඳට කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ලියනවා මෙහෙම ADQ ත්‍රිකෝණය හා DCP ත්‍රිකෝණය ඒවයි තාදයක් කියන්න තියෙනවා මේ ඔක්කොම මේක සමාන්තරයක් කියලා කියන්නේ මේ ඔක්කොම එකම රේඛාව තමයි යන්නේ. මේකත් ඒ වගේම සමාන්තර යනවා. මම මෙතන ඒ තුන ඔබට මම මෙතන රූප සටහනේ පෙන්නලා මම එහා පැත්තේ අනිත් පිටුවේ මම ඒක සාධනය කරන්න. මේක සමාන්තර වශයෙන් මොකද වෙන්නේ? මේක x නම් මේ කෝණයත් x වෙනවා. නේද? ඒ වගේම මෙන්න මේ කෝණය x නම් මෙන්න මේ කෝණයත් x. මේකත් x නම් මේකත් x. අය අර z කෝණනේ z වගේ යන්නේ. හරි. ඒක අපි ලකුණු කරනවා. ඒ වගේම අපි දන්නවා සමාන්තර සම්මුඛ පාද සමාහින්න මෙන්න මේ BC පාදයට AD පාදයට සමානයි. හරිද? ඒකත් අපි දැනගත යුතු දෙයක්. ඒ වගේම තවත් එකක් තියෙනවා. මම මේ නිල් පාටේ මෙන්න මේ කෝණයයි y දාන්න. මෙන්න මේ y කෝණයයි මෙන්න මේ කෝණයයි සමානයි. ඒක ටිකක් මෙන්න මෙහිම තියෙනවා. ඔබ ටිකක් හොඳට බැලුවොත් මෙයා P මෙයා D ඒ දෙක සමාන්තරයිනේ. එතකොට මෙන්න මෙහෙම තියනවා F වගේනේ. F කෝණ කියලා කියන්නේ අනුරූප කෝණ. හරි. එහෙනම් මම හිතන්නේ අංග තුනක් සමානයි. x ට x සමානයි, y ට y සමානයි. පාද දෙකකුත් සමානයි. දැන් අපි ඔක ලියන්න එපා. ලියන විදිහ තමයි අපි දැනගන්න ඕනේ. ඔයගොල්ලෝ ගන්න මෙහෙම. BC සමානයි CP. ඒක අපි දෙන දත්තය. ඒක දත්තය. ඊට පස්සේ
BC සමානයි AD. ඒක සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද. අපිට එනම් කියන්න පුළුවන් ප්‍රත්‍යක්ෂයෙන් කියන්න පුළුවන් AD සමානයි CP. එකක් හරි. ඊට පස්සේ මම තව එකක් කියන්නම් මොකද්ද? ADQ. ADQ කෝණය සමානයි CPD. ඒක මොකද්ද? අනුරූප කෝණ. අපි කියනවා මෙන්න මේ F හැඩති කෝණ කියලා. මේ F කෝණ කියලා කියනවා. F කෝණ. ඊට පස්සේ මම අපි කියමු මෙහෙම එකක්. අපි කියමු QAD. QAD. QAD QAD සමානයි අපි x කියලා ගමු. x පිට. එතකොට අපේ ලේසි. x පිට ADC සමානයි x වෙනවා. ඒක මොකද්ද? ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ කියලා කියන්නේ අර Z වගේ කෝණ. Z ආකාරයේ කෝණ. මෙන්න මෙහෙම දැම්මත් හරිය ලකුණු දෙනවා Z කෝණ. ඒ වගේම අපිට කියන්න පුළුවන් මොකද්ද? ADC සමානයි DCP සමානයි ඒ ඔක්කොම x වෙනවා නේ. ඒවත් ඒකාන්තර කෝණ. අපිට කියන්න පුළුවන් එම නිසා QAD කෝණය සමානයි DCP කෝණය. එම නිසා අපිට කියන්න පුළුවන් මොකද්ද? ADQ ත්‍රිකෝණය අංග සාම්‍යයි 3ක් දාන්න ඕනේ. DCP ත්‍රිකෝණය මේ අවස්ථාව තමයි අපිට එනවා කෝණ දෙකක්. අපිට එනවා කෝණ දෙකකුයි පාදයකුයි. කෝණ දෙකකුයි පාදයකුයි අපිට එනවා. ඊට පස්සේ මම ආපහු රූප සරණ පොඩ්ඩක් ගියොත් අපිට කියනවා AB සහ AQ සමාන කරන්න. නැත්නම් අපිට කියනවා මෙහෙම AB වලින් භාගයක් AB සමානයි BQ වලින් භාගයක් කියලා කියනවානේ. ඒකේ තේරුම තමයි අපි දැන් සමාන කරන්න ඕන මොකද්ද? මෙන්න මම ඉතල තුනක් දාන්න. ඒ කියන්නේ AB සහ AQ සමාන කරන්න ඕනේ. ඒක තමයි BQ වලින් භාගයක් AB කියලා ගන්න. ඒ කියන්නේ මේක A නම් මේකත් A නම් නේද? අපි දන්නවානේ AB වගේ දෙගුණයක් නේ BQ වෙන්නේ. ඕකනේ අපේ වක්‍රාකාර වහන්නේ. හරි. අපි මෙහෙම කියමු. හරි. මම චුට්ටක් මකන්නම් මේ බැටරි එක ඔක්කොම මකන්නම්. පොඩ්ඩක් අපිට තේරෙන්න හින්දා. හරි. ඒක දැන් අපි දැන් ඔප්පු කළා මොකද්ද? අපි දැන් ඔප්පු කළා මෙන්න මේ ත්‍රිකෝණය අංග සමයි කියලා. නේද? අංග සමයි කියලා මේ අපි ඔප්පු කළා. ඊට පස්සේ අපි දන්නවා අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංග සමාන වේ. ඒකට අපිට කියන්න පුළුවන් මොකද්ද? මම ගන්නම් ටිකක් වෙන පාටක් ගන්න. හරි. අංග සම ත්‍රිකෝණ අනුරූපාංග සමාන වේ කියලා කියන්නේ මෙන්න මේ y වලට කෙලින් තියෙන y කෝණයට කෙලින් තියෙන පාදයයි. මම තුනක්ම දාන්නම්. 3යි. මේකෙත් y වලට කෙලින් තියෙන පාදයේ මොකද වෙන්නේ? සමානයි. අංග සම ත්‍රිකෝණ අනුරූපාංග. ඒ වගේම DC සමානයි AD. මොකක්ද හේතුව? සමාන්තරාශ්‍රය සම්මුඛ පාද. එහෙනම් අපිට පේනවා AB සහ AQ සමාන වෙලා. හරි දැන් අපි කියන්න බෑ. අපි ලියමු මෙන්න මෙහෙම. අපි ලියමු AQ සමානයි DC. මොකක්ද හේතුව? අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංග සමාන වේ. අනුරූප ත්‍රිකෝණ මේ අංග සම ත්‍රිකෝණ අනුරූපාංග සමාන වේ. DC සමානයි AB. සමාන්තරාශ්‍රයේ සම්මුඛ
පාද. එම නිසා අපිට කියන්න පුළුවන් AB වගේ දෙකක් AB වගේ දෙකක් නැත්නම් අපිට කියන්න පුළුවන් තව B කියන්න පුළුවන් මොකද්ද? එතකොට අපිට කියන්න පුළුවන් AB සහ AQ සමානයි කියලා නේ. අපි එහෙම කියමු. ඒ නිසා AB සමානයි AQ. ඒ කියන්නේ දෙකක් AB සමානයි BQ. දෙපැත්තම දෙකෙන් බෙදුවොත් මොකද වෙන්නේ? AB සමානයි භාගයයි BQ. ඒකත් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි, ඉතා සරල ප්‍රශ්නයක් හදාගන්න පුළුවන්. ඊළඟට මම ප්‍රස්තාව මේ ඔබගේ මේ පේපර් එකෙන් මම ගන්නම් පොඩ්ඩක් මට ඒක ලේසි ඔබට මේ කියන්න. මම මේක ලොක් කරන්න. මම හිතන්නේ හැමෝටම මේකට පේනවා. තව චූට්ටක් ලොක් කරන්න. හරි. අපිට මේ කියන කේන්ද්‍රය O, මේ කේන්ද්‍රය O AB විස්කම්බේ C හා D යන වෘත්ත මත එනවා CAD 20යි. CAD 20යි. CAD 20යි. මෙන්න මේ කෝණය 20යි. මෙන්න මේ කෝණය 20යි කියලා කියනවා. අපිට කියනවා හේතු දක්වමින් පහත කෝණ ලගය සොයන්න. COD. මම ඒක අකුරක් දාගන්නම්. ඔබත් විභාගයේ අකුරක් දාන්න. COD. COD. ඒ කියන්නේ මෙන්න මේ කෝණය. මම මේ x තමයි හොයන්නේ. අපි ඔකට වෙන මැන්නොත් මෙන්න මෙහෙම එකක් තමයි එන්නේ අපිට. අපි වෙන මැන්නොත් කේන්ද්‍රය මෙන්න මෙහෙම ගිහිල්ලා මේ තමයි කේන්ද්‍රය. ඒ කියන්නේ අපි දන්නවා මෙන්න මේ මම මේ රෝස පාට ලකුණු කෝණ ඔය ඇවිල්ලා එකම කණ්ඩේ කෝණ නෙමෙයි. එකම කණ්ඩේ කෝණ වෙන්න නම් ශීර්ෂාතම තියන්න ඕනේ වෘත්තේ මත. ඔතන එක ශීර්ෂයක් තියෙනවා කේන්ද්‍රය. එහෙනම් අපි උතන ගන්න මොකද්ද? පරිධියේ ඒ කියන්නේ කේන්ද්‍රයේ කෝණ පරිධියේ කෝණය වගේ දෙගුණයක් වෙනවා. කේන්ද්‍රයේ කෝණ පරිධියේ කෝණය වගේ දෙගුණයක් වෙනවා. එහෙනම් x වලගේ මොකද වෙන්නේ? 20 දෙකක් මොකද වෙන්නේ? x සමානයි 20 දෙකක් කීයද? 40යි අංශක. 40 අංශක. මම x කියලා ගත්තේ කවුද? x කියලා ගත්තේ COD. මේ කෝණය COD කෝණය. මේක ඇවිල්ලා COD කෝණය. හේතුව මොකද්ද? ඔය ලියන්න ඕනේ කේන්ද්‍රයේ ආපාදිත කෝණය පරිධියේ ආපාදිත කෝණය මෙන් දෙගුණයක් වේ කියලා ලියන්න. හරිද? හරි. ඒ වගේම ඔබ මොකක් හරි උත්තරයක් ගත්තොත් ඒක ඔබගේ මේ උත්තර පත්‍රයේ සඳහන් කරගන්න. අපිට ගොඩක් වටිනවා ඒක ඊළඟ ගාන හදන්න. එතකොට අපි දැන් කතා මොකද්ද? මෙන්න මේ x කෝණය කීයද? ඒක 40යි. x කෝණය 40යි. අපිට ඒක අනිවාර්යෙන් වැදගත් වෙයි. ඊට පස්සේ අපෙන් අහන මොකද්ද? OCD. OCD කියලා කියන්නේ මම මේ OCD. මම මේ රතු පාටින් ලකුණු කරන කෝණය. රතු පාටින් කෝණය. ඒ වගේම මම දන්නවා OC සහ කළු පාටින් ලකුණු කරනවා. OC සහ OD සමානයි. ඒ කියන්නේ OCD ඇවිල්ලා සමද්විපාත ත්‍රිකෝණයක්. එතන මොකද වෙන්නේ? මෙන්න මේ කෝණයත් සමානයි. හේතුව මොකද්ද? සමද්විපාත ත්‍රිකෝණනේ. ඒ කියන්නේ මම මේ කෝණයට y දැම්මොත් මේ කෝණයත් y වෙනවා නේ. මම කියනවා මොකද්ද? OCD ත්‍රිකෝණේ කවුද? OC සමානයි OD. මොනවාද මේවා? අරයන්. වෘත්තයේ අරයන්. එම නිසා අපිට කියන්න පුළුවන් y ධන 40 සමාන 180යි. අපි y කියලා ගත්තේ කවුද? y කියලා ගත්තේ OCD කෝණනේ. මෙතන දෙකක් y සමානයි 180න් 40ක් අඩු වෙනවා. දෙකක් y සමානයි 140යි. දෙපැත්තම දෙකෙන් බෙදෙනවා.
එතකොට y සමානයි කීයද 70ක් වෙන්නේ y සමානයි කීයද 70ක් වෙනවා 70ක් වෙනවා ඒ වගේම ඔයගොල්ලෝ ඒක එතන ගොඩක් ඒක එතන දාගත්තත් ගොඩක් හොඳයි කියලා මම විශ්වාස කරනවා අනිවාර්යෙන් ඔයගොල්ලොත් එතන උත්තර ගත්තොත් එතන ලකුණු කරන්න අපිට අනිවාර්යෙන් අපේ ඉදිරියේදී ඒවා වැදගත් වෙනවා ඉදිරි ගණන් හදන්න ඊළඟට අනිවාර්යෙන් ඔයගොල්ලෝ මේ හේතු ලියන්න ඕනේ ඔහේ උත්තර දාන්න එපා ඒ කියන්නේ ලකුණු හම්බෙන්නේ නැහැ අපෙන් අහනවා මොකද්ද OAD AC මගේ OAD කියලා කියන්නේ AC මගේ සමච්ඡේදනය කියලා කියන්නේ මෙන්න මේ කෝණයක් 20ක් වෙනවා. ඒ කෝණය 30ක් වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ කෝණය වෙලා 40ක් වෙනවා. සම්පූර්ණ එක 40ක් වෙනවා. අපෙන් ගන්නවා OC සහ AD. OC සහ AD මොනවාද සමාන්තර වෙනවා කියලා පෙන්න සමාන්තර වෙනවා කියලා මේ කියන්නේ ඉතින් රේඛා දෙක සමාන්තරයි කියලා කියන්න හොඳම දේ තමයි ඒකාන්තර කෝණ යුගල සමාන කරන්න. නැත්නම් අනුරූප කෝණ යුගල සමාන කරන්න. නැත්නම් මිත්‍ර කෝණ යුගලක ඓක්‍ය 180ක් බව පෙන්නනවා. ඒකත් හොඳ ක්‍රමයක්. ඉතින් මම මොකද කරන්නේ? මම කරන්නේ දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි දන්නවානේ OD සහ OD සමානයි මොනවාද අර යන්නේ. එහෙනම් මේ සම්පූර්ණ කෝණ 40 නම් මෙන්න මේ OD කීයද? OD 40යි. මේකත් 40යි. නේද? එතකොට මෙතනත් COD 40ක් වෙලා. එතකොට ඔබට පේනවද මම මේ නිල් පාටින් ලකුණු කරන කෝණ දෙක මේ නිල් පාටින් ලකුණු කරන්නේ? ඔබට පේනවද එන්නේ දෙක ඉසෙට් වගේ කියලා? හා පේනව නේද? අපිට එහෙම කරන්න පුළුවන්. අපි කියන්නේ මොකද්ද? OA සමානයි OD නේ. මොනවද මේවා? අරයන්. ඊට අපිට කියන්න පුළුවන් මොකද්ද? එම නිසා ODA අංශක 40යි. අංශක 40 එකත් හරි. ඊට පස්සේ අපි දැන් ටිකක් හොයාගත්තා මොකද්ද? අපි හොයාගත්තා මේ මොකද්ද? මීට කලින් හොයාගත්තා COD. COD ත් ඇවිල්ලා 40යි නේ. ඒකත් 40යි. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් මොකද්ද? එම නිසා ODA සහ COD සමානයි. ඒ වගේම අපි දන්නවා ODA හා COD මෙයා මොනවාද? ඒකාන්තර කෝණ යුගලකි. එම නිසා අපිට කියන්න පුළුවන් OC සමාන්තරයි AD හේතුව මොකද්ද? ඒකාන්තර කෝණ යුගලක් සමාන වී ඇත. අපිට කියන්න පුළුවන් ඒකාන්තර කෝණ යුගලක් සමාන වී ඇත කියලා එහෙම ලියන්න පුළුවන්. ඊට පස්සේ ඒකේ දෙවෙනි කොටස මොකක්ද? දෙක මොකද තියන්නේ? OC මගින් BOD සමච්ඡේදන බව පෙන්වන්න. හරිද? කියන්නේ OC වලින් BOD මම මේ අඳින නිල් පාටින් අඳින මේ පාදයෙන් අර සම්පූර්ණ කෝණය ඒ කියන්නේ BC BOD සමච්ඡේදන බව පෙන්වන්න තියන්නේ. හින්දා හොඳම අපි කරන්න පුළුවන් හොඳම දෙයක් තමයි මම මේ නිල් පාටින් දාන කෝණය 40ක් කරමු. ඒක අපිට කියන්න පුළුවන් OC මගින් ඒක සමච්ඡේදන වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් අපිට කරන්න පුළුවන් තව එකක් තමයි අපිට කරන්න පුළුවන් එකක් තමයි මොකද හරි මෙන්න මෙහෙම කරන්න පුළුවන්. දැන් අපි දන්නවා මේකත් 40යි මේකත් 40යි. ඒ කියන්නේ AOD කීයද? 40 80යි ඒක ඇවිල්ලා 100යි නේද? ඒ කියන්නේ AOD 100නේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණනේ. 100යි COD 40යි. එහෙනම් මම මේ ලකුණු කරන කළු පාට කෝණේ කීයද? ඒකත් 40යි.
40 නේද? 40යි. හරි. අපි මෙහෙම කරමු. මම මේ ටික ඔක්කොම දැන් මකන්න. නැත්තම් උනොත් අයිට පැහැදිලිද? අපිට මේ කෝණේ කීයද? මේ කෝණේ 40ක් ආවා. ඒ කියන්නේ OAD 40යි. ඊට පස්සේ ODA 40යි. සමද්විපාත ත්‍රිකෝණනේ. සමානයිනේ. හරි. ඊට පස්සේ AOD 100ක් වෙනවා. අපි මීට කලින් හොයාගත්තා COD එක 40යි. එහෙනම් රේඛාවක් අපි දන්නවා රේඛාව බද්ධ කෝණ එකතුව 180යි 140යි 140යි 40යි. එහෙනම් අපිට පේනවා 40 සමාන වෙලානේ. දැන් අපි මේක ලියන්න එපා ඉතින්. අපි දැන් මේක ලියන්න ඕනේ. අපි කියනවා මොකද්ද? ඔයගොල්ලෝ කරපු දෙයම ලියන්න ඉතින්. AOD සමානයි 100යි. 100යි. ඊට පස්සේ අපි දන්නවා AOD ධන DOC ධන COB ඕකැවිල් 180ක් වෙන්න ඕනේ. සරල රේඛාවක්නේ. හරි. AOD 100යි. මෙයා 40යි. ඊට පස්සේ COB අපි COB ගමු. COB ඊට පස්සේ මේ දෙක 140යි 140 අනිත් පැත්තට ගියම අඩු වෙනවානේ. එහෙනම් COB සමානයි 180 140ක් අඩු වෙනවා. 40යි. අපි 40ක් කියලා ගත්තානේ. ඊට අපිට කියන්න පුළුවන් මොකද්ද? මම මේ ටික මකන්නම් ආයේ. අපිට කියන්න පුළුවන් මොකද්ද? එම නිසා DOC සමානයි. ඒ කියන්නේ මෙන්න මේ කෝණේ සමානයි. මොකද? COB. එම නිසා අපිට කියන්න පුළුවන් මොකද්ද? අරකම ලියන්න OC මගින් BOD සමච්ඡේදනයේ වේ කියලා ලියන්න. හරිද? ඔතන තියෙන පොයින්ට් එක තමයි සමච්ඡේදන නම් මොකද වෙන්න ඕනේ? ඒ අදාළ කෝණ දෙක සමාන කළා නම් හරිද? දෙපැත්තේ කෝණ දෙක සමාන කළා නම් අපිට ඉබේම කියන්න පුළුවන් මේ දෙක සමච්ඡේදන වෙයි කියලා අපිට සරලව කියන්න පුළුවන්. ඊළඟට අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේ නිර්මාණ ගාන මම 100ට නිර්මාණ ගාන මම ඒකම කරලා පෙන්නන්නේ. මම ඔබට කරන්න ඕන ටික මම කියන්නම්. ස්ටෙප්ස් ටික දෙන්නම් ඔබට. ඒ වගේම මම තව දෙයක් කියන්න තියෙනවා. ඔබ අනිවාර්යෙන්ම මොනවාද මේ නිර්මාණ ගාන ඔබ කරනකොට අනිවාර්යෙන්ම පොඩි කටු සටහනක් ඇඳලා කරන්න පටන් ගන්න. ඔබ කටු සටහනක් ඇඳලා කරන්න පටන් ගන්න. එකපාරම කරන්න උත්සාහ කරන්න එපා. කටු සටහනක් ඇඳගත්තාම ඔබ ලේසි. මම මේ කටු සටහන ඔබට කියලා දෙන්නම් අනිත් විදියට. අපිට කියනවා AB කියන එකක් තියෙනවලු. AB කියන පාදයක් තියෙනවලු. මම මේ කියලා දෙන්න ඔබට කටු සටහන හරිද? AB කියන එකක් තියෙනවලු. AB ඇවිල්ලා 8.5යිලු. 8.5 සෙන්ටිමීටර්. 8.5 සෙන්ටිමීටර්. අපිට කියනවා නිර්මාණය කරේ ලම්බ සමච්ඡේදකය. එහි ලම්බ සමච්ඡේදය නිර්මාණය කරන්න. ඔබ ලම්බ සමච්ඡේදය හඳිනකොට මොකද කරන්නේ? කවකට දුර කවකට අරගෙන AB ගේ මධ්‍ය ලක්ෂයට වඩා චුට්ටක් වැඩි දුරක් අරගෙන අරේ ලෙස ඉහළට ඡාපයයි පල්ලෙහාට ඡාපයයි A වලින් තියලා B වලින් තියලා ඒ ඡාප දෙක ඡේදනය කරන්න. ඡේදනය කරලා යා කරන්න තියන්නේ. හරිද? ඒක යා කරන්න තියන්නේ. එච්චරයි තියන්නේ. මෙහෙම යා කරන්න තියන්නේ ඒක. මෙතන අංශක 90ක් වෙනවා. මේ දිගට මේ දිග සමාන වෙනවා. ඒක තමයි ලම්බ සමච්ඡේදයේ තියෙන
ලක්ෂණය. හරි. ඊට පස්සේ අපිට කියනවා මොකද්ද? එයා AB හැමතැන D එක නම් කරනවා. හරි. ඔන්න අපි D එක නම් කළා. අපිට කියනවා BAO අංශක 30ක් මේ 30ක අඳින්නවා. එහෙනම් අපි A වලින් නම් අපි ඡාපයක් අඳිනවා. ඒ ඡාපේ දිගින්ම අපි මෙතන මෙන්න මෙතන රතු පාටින් මම තියෙන තැනින් කියලා මෙහෙම ඡේදනය කරන ඡාපය. ඊළඟට මම මේ කළු පාටින් ඩොට් තියෙන දෙක කළු පාටින් ඩොට් තියන්නේ එන්නේ එතනින් කවකඩ තියලා එකම දුරින් මෙහා මෙහෙම ඡේදනය කරනවා නේ. ඡේදනය කරලා යා කරන් තියන්නේ. මෙහෙම යා කරන් තියන්නේ. ඒක යා කරන්න මම තුට්ටක් පල්ලෙහාට ගන්නවා. ටිකක් මෙහෙන් ගන්න මට පොඩ්ඩක් මේ අංශක 30ක් තමයි 30ක් නම් වගේ නෙමෙයි. ඉතින් මම උතින් මේ අපේ ප්‍රමාණය අඩු වෙනවා මම ඉතින් 30ක් කියලා කියන්න. 30ක් ඕනේ. හරි. ඊට පස්සේ මෙන්න මෙතන ඒ කියන්නේ ලම්බේ සමච්ඡේදන තැන O කියලා ලකුණු කරන්න ඕනේ. ඊට පස්සේ අපිට කියනවා එකක් හරි O කේන්ද්‍රය සහ OD ඒ කියන්නේ මෙන්න මේ දුර අරය වෙන්න අපිට කියන්නේ මොකද්ද? වෘත්තයක් නිර්මාණය කරන්න ඕනේ. වෘත්තයක්. මෙන්න මේ වෘත්තය නිර්මාණය කරන්න. මෙන්න මේ වෘත්තය නිර්මාණය කරන්න. මෙන්න මේ වෘත්තය නිර්මාණය කරන්න. හරි. ඊට පස්සේ අපිට කියනවා මොකද්ද? නිර්මාණය කර දික්කන AO. මම ඊට කලින් ඔබට කිව්වා AO කියලා කියන්නේ A සිට O දක්වා. A සිට O දක්වා යා කරලා වෘත්තය හම්බෙන තැන C. ඒ කියන්නේ මෙන්න මෙතන C. AB ට සමාන්තරව C හරහා අඳිනවලු අපිට මේ සමාන්තර රේඛාවක්. ඔතන අපි ගොඩක් හොඳයි මර සමාන්තර ආශ්‍රයක් මේ සමාන්තර ආශ්‍රයේ ලක්ෂණ අපි ගන්නවා. මොකද්ද? සම්බපද සමානයිනේ. එන්න ඒ තීරයෙන් අපිට පුළුවන් කරන්න සමාන්තර එකක් අඳින්න පුළුවන්. තවත් එකක් තියෙනවා කෝණ කොපි කරලා. කෝණය අපි කියන්නේ කොපි කරනවා. පිටපත් කරගෙන අපි යන්න පුළුවන්. නැත්නම් සමාන්තර ආශ්‍රයේ ලක්ෂණයක් අපිට භාවිත කරලා අඳින්න පුළුවන්. මම කරන්නේ මොකද්ද? සමාන්තර ආශ්‍රයේ ලක්ෂණය මම භාවිත කරනවා මෙතනට. එතකොට මෙතන හැටියට නම් මට පුළුවන් හරිද? ඔයගොල්ලෝ ඉස්සලාම ගන්න BD දුර ගන්න. BD දුර අරගෙන C වලින් තියලා. BD දුර අරගෙන C වලින් තියලා අනින්න ඡාපයක්. අනින්න. මේ ඡාපය කවුද? BD දුර. ඊට පස්සේ DC දුර ගන්න. DC දුර අරගෙන B වලින් තියලා මේ ඡාපය ඡේදනය කරන්න. දැන් මම මේක යා කළොත් මම මේ අතපටින් යා කරන්නේ. එන්නේ එහෙම එකක් නේ ඔබට එන්නේ. ඒ කියන්නේ එහෙම සමාන්තර ආශ්‍රයෙන් අපි දැන් ඒක ඔළුවේ තියාගත්තොත් එතකොට අපි සමාන්තර ආශ්‍රය අපි දන්නවානේ CD එකයි අර B මෙන්න ඒ කියන්නේ CD රේඛාව දැන් අපි අඳින්න යන මේ මෙන්න මෙතන අපි දාමු x කියලා. අපි දන්නවානේ CD දුරයි BX දුරයි සමානයි BD දුරයි CX දුරයි සමානයි කියලා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? C සහ මේ ඡේදන රේඛාව මම මේක මකලා දාන්නම් මේ කඩේ ටික නැත්තම් පැටලෙන හින්දා හරිද අපි කරන්නේ මොකද්ද මේ මෙන්න මෙහෙම අපි එක යා කරනවා මෙහෙම යා කරනවා එතන මොකද වෙන්නේ මෙන්න මේ උඩ රේඛාවට මොකද වෙන්නේ ඒ දෙක සමාන්තරයි එකත් හරි ඊට පස්සේ අපිට කියනවා මොකද්ද හිතක් දෙමින් AD සහ
AD එකයි AD රේඛාවයි DC රේඛාවයි AD රේඛා DC මම මෙහෙම DC ආ කරන්න DC රේඛාවයි සමානයි කියලා පෙන්නන්න. හරි. එතකොට A රේඛා දෙක සමානයි කියලා පෙන්නන්න හොඳම එකක් තමයි දැන් අපි දන්නවනේ DAC 30යි අංශය කියලා. එහෙනම් අපි ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය රේඛා දෙක සමානයි කියලා පෙන්නන්න තව හොඳ ක්‍රමයක් තමයි සමද්විපාත ත්‍රිකෝණයක් අපි හදා ගන්නවා. සමද්විපාත ත්‍රිකෝණයක් අපි හදා ගන්නවා. එතකොට අපි AC. එතකොට මම මේ ගන්නම් මේ කොළ පාට ගන්නම් තද කොළ පාට. ඒ තද කොළ පාට මේ දක්වන කෝණයයි මෙතන අසල 30නේ. මෙන්න මෙතනත් 30ක්. තද කොළ පාටින් දැන් මේ එතනත් 30ක් හදාගත්තා නම් මට ලේසි. හරි. ඊට පස්සේ මම මොකද කරන්නේ? මම ගන්නවා පොඩි එකක් ගන්නවා. මොකක්ද මම ගන්නෙ? OCD හරි මම මෙහෙම ගන්නවා මම කියන්නම් මෙන්න මෙහෙම එකක් මෙන්න මේ DOC කෝණය අපි දන්නවා DOC කෝණය ඇවිල්ලා මෙන්න මේ කෝණය 90 30ක් වෙනවා 90 30ක් වෙනවා ඔබට කියන්න පුළුවන් මොකක්ද හේතුව කියලා 120යි අපි දන්නවානේ ODA අංශක 90යි කියලා එහෙනම් මොකද්ද ත්‍රිකෝණයක පාදයක් දික්කේ සැදෙන බාහිර කෝණයගේ අභ්‍යන්තර සම්මුඛ දෙක තුඩ සමානයි නේ එක මේ 120යි ඊට පස්සේ අනිත් ත්‍රිකෝණය තියන්නේ මෙන්න මෙහිම මේක D මේක O මේක C එවැගේම අපි දන්නවා OC සහ OD සමානයි වෘත්තය අර යන්නේ එතන මොකද වෙන්නේ මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණයයි සමානයි එතන මෙන්න මේ කෝණ 120ක් වෙලා එහෙනම් ඉතුරු කෝණ දෙක 30 වෙන්න ඕනේ 30 වෙන්න ඕනේ ඒ කියන්නේ OCD අංශක 30යි එහෙනම් දැන් අර අපි මුලින් කතා වුණේ හරි වෙලානේ එහෙනම් ADC කියලා කියන්නේ සමද්විපාත ත්‍රිකෝණයක් ඒකේ AD සහ DC සමානයි දැන් අපි ලියන්නත් එපා අපි ලියමු මෙහෙම අපි කියනවා DOC සමානයි 90 30යි 120යි හේතුව ලියන්න මොකද්ද ත්‍රිකෝණේ පාද දික්කේ සැදෙන බාහිර කෝණයගේ කියලා කෙටියෙන් ලියන්න ඉතින් අපි දන්නවා OC සමානයි OD මොනවාද මේවා හරයන් කියලා ලියන්න ඊට පස්සේ අපි කියන්න පුළුවන් එමෙ නිසා OCD සමානයි 180 වෙන් 120ක් අඩු කරලා ඒක අපි දෙකෙන් බෙදමු. කීයක් එනවද? 60 බෙදීම 2 30යි. ඊට අපිට පේනවා මොකද්ද? ADC ත්‍රිකෝණයේ DAC සමානයි ACD සමානයි අංශක 30යි. අපිට කියන්න පුළුවන් ADC එමෙ නිසා ADC සමද්විපාද ත්‍රිකෝණයකි එම නිසා AD සමානයි DC කියලා ලියන්න පුළුවන්. අංක 12 අපි දන්නවා වෘත්තයක මේ කුලකවල මෙන්න මෙහෙම තිබ්බොත් ඒ කියන්නේ A මේල B ගේ අවයව සංඛ්‍යා සමානයි A ගේ අවයව ධන B ගේ අවයව ඍණ A සහ B ගේ ඡේදනයේ අවයව සංඛ්‍යාවට මොකද වෙන්නේ සමානයි. ඔන්න ඕක තමයි අපේ සම්බන්ධතාවය. ඒ වගේම අපිට පුළුවන් මේ දෙන්න මාර්ග ගන්න පුළුවන්. ඒ කියන්නේ n A ඡේදන B සමානයි n
NA ධන NB ඍණ N A මේල B කියලා දෙපැත්තෙන් මාරු කරන්න පුළුවන් කිසිම හානියක් වෙන්නේ නැහැ. හරිද? කිසිම හානියක් වෙන්නේ නැහැ. බය නැතුව කරන්න. එතකොට එක්කෙනෙක් 17යි අනිත් එක්කෙනා 15යි ඍණ 8. ඒ කියන්නේ 32 ඍණ 8 කීයද? 24යි නේ. 24යි. ඊට පස්සේ මම පේපරේම කරන්නම් ඉතුරු ටික. පේපරෙන් කරොත් හොඳයි කියලා බුලත් රැගක් දාමු පේපරෙන් කරන්න අපි. පේපරෙන් කරන්න try එකක් දෙමු. ඔතන ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා උපදේශකවරුන් බදා ගැනීම සඳහා පැවති තරඟ විභාගයෙන් සමත් වූ පිරිස 43යි. ඒ කියන්නේ සමත් වූ ගාන 43නේ. එහෙනම් මේ A කියලා කියන්නේ කවුද? A කියලා කියන්නේ තරඟ විභාගයෙන් සමත් වූ පිරිස. සමත් වූ පිරිස. ඊට පස්සේ දැන් 30 දෙනෙක් ක්‍රීඩා උපදේශකවරුන් ලෙස බලව ගන්නවා. ඒ කියන්නේ 30 දෙනෙක් ගන්නවලු. අපිට කියන ඔවුන්ගේ 26ක් සමස්ත ලංකා ක්‍රීඩා සාහිත්‍යක ඇති අතර 31ක් 31 දෙනෙක් උපාධි අනිත් කට්ටිය කවුද 26 අනිත් 26 දෙනා කවුද මේ මොනවාද 26 දෙනා සමස්ත ලංකා ක්‍රීඩා සාහිත්‍ය මේගොල්ලෝ කවුද සමස්ත ලංකා ක්‍රීඩා සාහිත්‍ය තියෙන කට්ටිය ක්‍රීඩා සාහිත්‍ය කියන්නේ විභාගයක් තියෙනවා විභාගයෙන් පාස් වෙන සෙට් එකක් ගන්නවා ඒ පාස් වෙන කට්ටියකින් බලනවා කවුද ඉන්නේ කියලා ඒ පාස් වෙන ගොල්ලෝගේ කට්ටියක් උපාධාරීන් තවත් කට්ටියක් සමස්ත ලංකා ක්‍රීඩා සාහිත්‍යයේ තියෙනවා. ඒතර උපාධාරීන්ගෙනුත් පිරිසක් සහ සමස්ත ලංකා ක්‍රීඩා සාහිත්‍යයේ තියෙනුන්ගෙන් පිරිසක් ඒ කියන්නේ මේ දෙකේ ඡේදනයක් තියෙනවා. ඒ කියන්නේ මොනවාද මේ සමහරක් උපාධාරීන්ට සමස්ත ලංකා ක්‍රීඩා සාහිත්‍යක තියෙනවා. සමහරක් එතන උපාධාරීන් කී දෙනෙක් ඉන්නවා. ඒ කීප දෙනාගෙන් කට්ටියකට සමස්ත ලංකා ක්‍රීඩා සාහිත්‍යක තියෙනවා. ඒ වගේම සමස්ත ලංකා ක්‍රීඩා සාහිත්‍යක නැති මේ සමස්ත ලංකා ක්‍රීඩා සාහිත්‍යයේ තියෙන උපාධි නැති කට්ටියක් මේකේ ඉන්නවා. හරි. අපිට කියනවා මේම සටහන ඔබේ පිළිතුපතේ සටහන් කරන AB නම් කරන්න. අපි AB නම් කළා. එතකොට A කියලා කියන්නේ මොකද්ද? තරඟ විභාගයෙන් සමත් වූ පිරිස. එතකොට B කියලා කියන්නේ කවුද? සමස්ත ලංකා සාහිත්‍යක තියෙන කට්ටිය. අපිට කියන තරඟ විභාගයේ සමත්. හැබැයි සමස්ත ලංකා සාහිත්‍යක පමණක්. සමස්ත ලංකා සාහිත්‍යක පමණක් කියලා කියන්නේ මොකද්ද? මම මේ කොළ පාටින් දක්වන පිරිස. සමස්ත ලංකා සාහිත්‍ය විතරයි උපාධියක් ඒගොල්ලොන්ට නැහැ. ඉහළ සුදුසුකම් තුනම සපුරා ඇති අපේක්ෂයෙන් ක්‍රීඩා උපදේශුන් ලෙස බඳවාගත්තේ නම් මෙසේ බඳවාගත හැකි පිරිස. අපිට කියනවා එතකොට අපි දැන් තෝරගන්න ඕනේ විභාගයේ සමත් වෙලා උපාධි තියන්නත් ඕනේ සමස්ත ලංකා සාහිත්‍ය තියන්නත් ඕනේ. ඒ කියන්නේ මම මේ පාඩ කරන මැද ප්‍රමාණය නේද? ඒ කියන්නේ මේ අපි දැන් මම මේ කොලොත් මේ මැද නිල් පාට ප්‍රමාණය තමයි අපි ගන්න ඕනේ. නිල් පාට කියන්නේ ගන්න ඕනේ. ඒ කියන්නේ ඡේදනයක්නේ. මම දාන්නම් උපාදානික දාන්නම් x කියලා. මෙයා දැන්ටමත් b නේ. එන අපි ලියමු සූත්‍රය n x ඡේදන b සමානයි nx ධන nb ඍණ n x මේල b. එවෙයි අපිට තාටයක් කියනවා මොකද්ද? 10 දෙනෙක් ඉහත සුදුසුකම් දෙක සම්පූර්ණ නොමැති. ඒ කියන්නේ 10 දෙනෙක් ඉන්නවලු මුකුත් නැහැ. ඒ කියන්නේ වටේ ඉන්න කට්ටිය. ඒකෙන් අපි දන්නවා ඔක්කොම 43යි වටේ 10යි. එහෙනම් ඔබට කියන්න බලන්න මේ රතුපාර ප්‍රදේශ කවුද කියලා. රතුපාර ප්‍රදේශ කියන්නේ කවුද? මම මේ පාඩක රතුපාර පැත්ත කියන්නේ කවුද? ඒ කියන්නේ x ගේ b ගේ මේලේ නේද? එතකොට ඒගොල්ලෝ කීයක් වෙනවද? 43න් 10ක් ගන්නවා වෙනවා. අපි දන්නවා nx කියලා කියන්නේ කීයද? 31යි. nb කියලා කියන්නේ 26යි. එහෙනම් මේලේ කීයද? මේලේ ඇවිල්ලා 33යි. 33යි. 31යි 26යි කීයද? 57යි. 57න් 33ක් අඩු කරනවා. කීයද? 24යි. ඒ කියන්නේ මැදින් කට්ටිය කීයද? 24යි. ඒ කියන්නේ දැන් අපි කියන දැන් ඔය මේ මොනවාද ක්‍රීඩා සමාජයක උපදේශකවරු ඉතින් බදවා ගන්න කට්ටිය 24යි.
අන්තිමට කියන මොකක්ද? ඉහත සුදුසුකම් තුනම සපුරා ඇති අපේක්ෂයෙන් ක්‍රීඩා උපදෙසුන් ලෙස බඳවා ගන්නේ නම් එසේ බඳවා ගත හැකි පිරිස එක හෙව්වානේ. අපි හෙව්වා පහට කියන මොකක්ද? ඉහත සුදුසුකම් තුනම සැපිරීම සඳහා නැත්නම් නිසා බඳවා ගත හැකි වූ අපේක්ෂයෙන් ගන්න බඳවා ගැනීමට අපේක්ෂිත සංඛ්‍යාවෙන් කවර ප්‍රතිශතයක්ද කියලා අහනවා. එහෙනම් අපිට දැන් බඳව ගන්න පුළුවන් වෙන්නේ කීයද? 24යි. 24යි. හැබැයි අපි හිතන් කීයක් ගන්නේ කියලාද? 30ක් ගන්නේ කියලා. එහෙනම් 100ට. බිංදුවට බිංදුවක් කැපෙනවා. 24 තුනේ මෙතපන් කීයද? 8යි. 8 වරක් 10 කීයද? 8 වරක් 10 80. 100ට 80. හරි එහෙනම් අපි වයන් පළාත් පේපරේ අපි සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා ඉවරයි මේ වෙනකොට. ඒතකොට මගේ වීඩියෝ ක්ලිප්ස් කිහිපයක්ම තියෙනවා. විශේෂයෙන් පළමු කොටසේ පළමු ගණන් 25ට වෙනම ක්ලිප් එකක් තියෙනවා. ඒකේ B කොටසට වෙනම ක්ලිප් එකක් තියෙනවා. දෙවෙනි කොටසේ part 2 වල පළමු ගණන් හැර වෙනම ක්ලිප් එකක් තියෙනවා. මේ අන්තිම ක්ලිප් එක. ඒතකොට ඔබට පුළුවන් ඒවා පරිශීලනය කරලා ඒ වගේම ඔබගේ යාළුවන් අතර මෙම වීඩියෝ ක්ලිප් එක බෙදා හරින්න. ඒ වගේම මම ඉදිරියටත් ඔබට මෙවැනි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් තමයි මම ප්‍රශ්න පත්‍ර කීපයක් තියෙනවා සාකච්ඡා කරන්න. ඒ වගේම ඔබගේ ඕලෙවල් විභාගයට මම සුප්පදනවා. ඉතින් පාඩම් කරන්න මේ ටිකේ තව මාස කිහිපයක් තියෙන විභාගයට අද මේ වෙනකොට මේ මාසේ අන්තිම වෙන්නත් ඇවිල්ලා මම සුප්පදනවා. ඒ වගේම ඉල්ලීමක් කරන්න තියෙනවා. ඔබ දැනටමත් මගේ YouTube channel එක subscribe කරන්න නැතිනම් subscribe කරන ලෙස ඉල්ලා සිටිනවා. එහෙනම් සියලු දෙනාටම ජය වේවා.